විරාමයෙන් අනතුරු නැවතත් ඉතාමත් ආදරයෙන් ඔබ එකතු කරගන්නේ අයිබන් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. ජාතියේ මහා පහන් තැබ ලංකා බැංකුව ඇසූ පිරූ තැන් ඇති 180 දවසක ගමන් මඟ තුළ විවිධ අවස්ථාවන් වලදී ඇගයීමට සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වුන් රට වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් සිදු කරපු මෙහෙවර නිසා. ඉතින් ඒ නිසා පසුගියදා නොබෝදා ඔවුන් නැවතත් සම්මානයට පාත්‍ර වෙනවා. බ්‍රිතාන්‍යයේ The Bank UK සංග්‍රාම මගින් ඔවුන්ව නම් කරනවා වසරේ ශ්‍රී ලාංකීය බැංකුව 2021 වසරේ ශ්‍රී ලාංකීය බැංකුව ලෙසින් නැවතත් ඔවුන් සම්මානයට පාත්‍ර වෙනවා. ඉතින් ඒ නිසා ඒ ලද ජයග්‍රහණයේ සතුට ඔබත් එක්ක බෙදා හදා ගන්නට බැංකුව නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ නියෝජිතයන් දෙපළක් අපිත් සමගින් එකතු වෙලා ඉන්නවා. ඉතාමත් ආදරයෙන් එතුමන්ව පිළිගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර ආයතනික සම්බන්ධතා මාධව දිසානායක මැතිතුමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයිබන් සුබෝදෑසනක් ඔබතුමාට. ඒ වගේමයි ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර ජාත්‍යන්තර රංජිත් රුවන් පත්‍රණ මැතිතුමත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයිබන් සුබෝදෑසනක් ඔබතුමාටත්. ඉතින් අපි කතා බහට ප්‍රවිෂ්ටයක් ලබා ගනිමු මෙන්න මේ විදිහට. අපි එදා දවසේ නැවතත් ඒ සුවිශේෂී අත්දැකීම සිහිපත් කරගෙන. Hello and welcome to the Bankers Bank of the Year Awards 2021 for Asia. I'm Kimberly Long, Age Editor at The Banker, and I'm delighted to be able to share these results with you. This past year has seen banks continue to grapple with the ongoing impact of the COVID-19 pandemic. What we have seen from this is a continued push towards digital banking and ever greater levels of innovation in banking services across all countries. There has also been real innovation in how to provide support for the worst hit in the pandemic and how to develop schemes to help businesses to thrive again. We received high numbers of entries this year, especially from Nepal, Taiwan and Sri Lanka. The Bank of the Year in Sri Lanka is Banker Ceylon. Heritage of Ceylon, Trust of Ceylon, Pride of Ceylon, Stability of Ceylon. This is Bank of Ceylon. A true resilient leader. Bank of Ceylon emerges stronger amidst the global pandemic. Recording over 3 trillion in assets, a first for the banking industry in Sri Lanka. It has been ranked among the top 1,000 banks in the world consistently, in addition to many other awards. The bank's network includes 2,000 touchpoints locally, as well as overseas branches in key markets. Consistently innovating into the future. Bank of Ceylon's strategy is now firmly on digital and virtual delivery channels and products. Bank of Ceylon, bankers to the nation. ඒ සුවිශේෂී මොහොතේ අලි සිහිපත් කරමින් මාධව දිසානායක මැතිතුමනි අපි ඒ ජයග්‍රහණයේ සතුට මුලින්ම බෙදා හදාගත්ත තින් හොඳයි කියලා හිතුණා. ලද ජයග්‍රහණය පිළිබඳව ඔබේ අදහස පිළිබඳව කතා කරමු. ඇත්තෙන්ම ආයෂා ලංකා බැංකුව කියන්නේ හැමදාමත් ගනුදෙනුකරුවන්ට අපගේ ව්‍යාපාරික ප්‍රජාවට සේවා සැපීම තුලින්ම සම්මානයට සෑහෙන සම්මාන ගොඩකට පාත්‍ර වුණු බැංකුවක්. ඉතින් මේ බැංක සංගරාව ප්‍රකාශයට පත් කරන්නේ The Financial ටයිම්ස් කියන ආයතනය එක්සත් රාජධානියේ. ඉතින් සෑම වසරකම මේ බැංක සංගරාව විසින් හොඳම බැංකු 10ක් ප්‍රකාශයට පත් කරනවා වාර්ෂිකව. මේ වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනකොට ලංකා බැංකුව 1997 දී තමයි ප්‍රථම වතාවට මේ හොඳම බැංකු 14ට පත් වෙන්නේ. ඉතින් විශේෂම කාරණය වන්නේ ආයෂා 2012 වර්ෂයේ ඉඳලා අඛණ්ඩව වසර 10ක් 2021 දක්වාම ලංකා බැංකුව මේ හොඳම බැංකු 14ට පත් වෙනවා. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්. ඒනොත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලාංකීය බැංකුවක් විදිහට ඉහළම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලාංකීය බැංකුව අතරත් හිමිවන්නේ ලංකා බැංකුවට. ඉතින් 2021 වර්ෂයේ අපිට තවත් විශේෂයි ද බැංක සංගරාව අපගේ ලංකා බැංකුව වසරේ ශ්‍රී ලාංකීය බැංකුව විදිහට ප්‍රකාශයට පත් කරනවා. ඉතින් අපේ 82 වසරක කාල පරිච්ඡේදය තුළ මේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. ඉතින් ඇත්තෙම මෙහි නිර්ණායකයන් මම සඳහන් කරන්නට වටිනවා. මේ COVID-19 වසංගතය හමුවේ ලංකා බැංකුව ජාතික ආර්ථිකයට සහ ඒ ජාතික ජීවනාලිය ගොඩනැගීමට අඛණ්ඩව ලබා දුන් සේවාව, ඒ වගේම ලංකා බැංකුව ඒ
මහජනතාවට සාමාන්‍ය ජනතාවට වගේම ගනුදෙනුකාර ප්‍රජාවට ලබා දුන් සේවාව අඛණ්ඩව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඒ ලබා දුන් සේවා වගේ කිරීමක් විදිහට තමයි 2021 වර්ෂයේ මේ 2021 වර්ෂයේ ශ්‍රී ලාංකීය බැංකුව විදිහට අපිට සම්මානයට පාත්‍ර වෙන්නේ. ඇත්තෙම මේ අයශ තනි ජයග්‍රහණයක් නෙමේ බැංකුවේ. මේ පිටුපස විශාල කණ්ඩායමක් සිටිනවා. විශේෂයෙන්ම අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් අපි සමග එදා ඉඳන්ම මේ කාර්යයේ යෙදී සිටිය අත්වැල් බැඳගෙන සිටියා. ඒ වගේම මා මතක් කළ යුතුමයි අපගේ හිමිකාරත්වය රජය, ඒ වගේම අපගේ අධීක්ෂණය වන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලේ පාර්ශවකරුවන්, ඒ වගේම අපගේ වර්තමාන සභාපතිතුමන් කාංචන රත්නත්‍රේ මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, අපගේ වර්තමාන නියමුවාණන් වන කේ.ඩී. සුමනසිරි මැතිතුමා, මහා කළමනාකාරතුමා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිති නියෝජනත්වය ප්‍රමුඛ 8000කට අධික අපගේ සේවක මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්යය කැපවීම සහ ඒ අධිෂ්ඨානය මතින් ආපු ගමනක් තමයි මේ තියෙන්නේ. මේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ 8000කට අධික සේවක මණ්ඩලයේ මේ COVID-19 වසංගතය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය සංචරණ සීමා නොතකමින් බැංකුවට ඇවිල්ලා ඒ ලබා දුන්නු සේවාව මේ ජාතියේ ආර්ථිකය ගොඩනංවන්නට අඛණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට දුන්න ශක්තිය හා ධෛර්යයට ඒ ලබා දුන්නු සම්මානයක් තමයි මේ 2021 වසරේ බැංකුව විදිහට ද බැංක සංගරාව අපව සම්මානයට පාත්‍ර කරන්නේ. ඉතින් එහි මල්පල ගැන්වීමක් තමයි මේ අද අපි භුක්ති විඳින්න පවතින්නේ. ඉතින් අපි හෙට දිනේදීත් ජනතාවට සේවය කරමින් ඒ ව්‍යාපාරික ප්‍රජාවට සේවය කරමින් අපේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් තව තවත් සම්මානයට පාත්‍ර වෙන්නට තමයි අපි සියලු දෙනාම ජාතියේ මහා පාන්ටම විදියට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ. අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් විදිහට ඔබත් මගේත් බැංකුව ලංකා බැංකුව 2021 වසරේ ශ්‍රී ලාංකීය බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒ සතුට පිළිබඳව අපි මුලින්ම කතා බහ කළේ. රංජිත් රුවන්පත්‍රන මැතිතුමනි අපි කතා බහ කරමු කාලීන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන මේ ඩොලර් සංචිත පවත්වාගෙන යාම. ඒ නිසා ශ්‍රී ලාංකීය ආර්ථිකයට අවශ්‍ය මේ ඩොලර් සංචිත පවත්වා ගැනීමේදී ලංකා බැංකුවේ මෙහෙවර ඒ කාර්යභාරය මොන වගේද? ඔව් ආයේෂා, ඔබ පැවසූ ආකාරයට මාධ්‍ය සහ සමාජයේ විශාල වශයෙන් කතා බහට ලක් වුණු සංකල්පයක් තමයි විදේශ සංචිත කියලා කියන්නේ මේ දිනවල. එතකොට විදේශ සංචිත කියන එකට අපි පොඩි හැඳින්වීමක් ගත්තොත් එහෙම ශ්‍රී ලංකා මහා බැංකුව සතුව පවතින විදේශ වත්කම් කියලා කිව්වොත් ඒක නිවැරදි. එතකොට මේ විදේශ සංචිත සඳහා අයත් වෙනවා විදේශ ව්‍යවහාර මුදල්, එතකොට අපනයන ආදායම්, අපි විදේශ වෙළඳපොළවල නිකුත් කරලා තියෙන භාණ්ඩාගාර බැඳුම් කර වගේ දේවල් ඒ වලින් ලබාගත්ත ඒ වගේ රත්තරන් සංචිතයේ හැමදේම මේ සංචිත කියන එකට අයිති වෙනවා. එතකොට ලංකා බැංකුව විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා මේ රටේ පවතින සංචිත පවත්වාගෙන යාම සඳහා, ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා. ඒදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපනයන, ඒ වගේ සංචාරක කටයුතු, ඒ වගේම අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන දේ තමයි විදේශ ශ්‍රමික ප්‍රේෂණ කියන අපි කියන worker remittances කියන. මේ වයින් තමයි මේ විදේශ සංචිත ගොඩ නැගෙන්නේ. එතකොට ලංකා බැංකුව අපේ ආරම්භයේ සිටම අපි අපනයනකරුවන් දිරිගැන්වීම, ඒ වගේ මූල්‍ය පාස්කම් සැපයීම, ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටීම සඳහා දිගටම අපි දායකත්වය ලබා දීලා තිනවා. ඒ වගේම තමයි මම සේවය කරන මේ ජාත්‍යන්තර අංශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලංකාවට වැඩි වශයෙන් ගෙන්නගෙන මේ සංචිත ගොඩ නැගීම. මෙහිදී සඳහන් කරන්න ඕන දලදේශ නිෂ්පාදනයේ සිට 8කට වඩා දායකත්වයක් ලබා දෙනවා විදේශ ශ්‍රමික ප්‍රේෂණ කියලා. ඒතර මේ දිනවල අපේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන මට්ටමට. ඒ වගේම අපනයන වල අපි වැඩි දියුණුවක් අපි දකින්නේ නැහැ. නමුත් විදේශ ශ්‍රමික ප්‍රේෂණ තමයි ලංකාවේ දැනට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ. එතකොට අපිට අවශ්‍ය ආනයන, ඒ වගේම ඛනිජ තෙල් එහෙම ගත්තොත් එහෙම අපි අත්‍යවශ්‍ය ඖෂධ, ඒ වගේ හැම දෙයකටම එන්නත් කරන්නට අපිට අවශ්‍ය විදේශ විනිමය අපි සපය ගන්න මේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ. එතකොට ලංකා බැංකුව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා විදේශ ශ්‍රමික ප්‍රේෂණ. අපි පිටරටදී ඒ විදේශ ශ්‍රමිකයෙක් ලබා ගන්නා වැටුප ලංකාවට එවීමේදී ඉතා ආරක්ෂාකාරීව ක්ෂණිකව මෙහි සිටින ප්‍රතිලාභීන්ට ලබා දීම සඳහා අපි ක්‍රියාත්මක කරන වැඩසටහන් කීපයක් තියෙනවා. ඒදී අපි පළමුවෙන් සඳහන් කරන්න ඕන මම සඳහන් කරපු ආකාරයටම ඉතා ආරක්ෂාකාරීව සහ ක්ෂණිකව ලංකාවට මුදල් ලැබීම සඳහා අපි අපගේ පද්ධතිය අපි කියන ස්මාර්ට් රෙමිට් කියලා
එම පද්ධතිය අපි වැඩි දියුණු කරලා තියෙනවා. ඇත්තටම ආයේෂ අපි සඳහන් කරන්න ඕන විනාඩියකටත් වඩා අඩු කාලයක් තුළදී අපිට ඉතා ඈත අපි මැද පෙරදිග රටක ඉඳලා ලංකාවට විදේශ මුදල් එවීමේ හැකියාව දැන් තියෙනවා. එතකොට අනිත් විදිහට ගත්තොත් එහෙම අපි විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලබා ගැනීම සඳහා විවිධ දිරිගැන්වීමේ වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක කරනවා. එකක් තමයි පිට රට තෑගි කියලා අපි වැඩි තෑගි ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ වගේම තව එකක් අපි ක්‍රියාත්මක කරනවා දකුණු කොරියාව අපේ විශේෂ වෙළඳපළක්. එතකොට එහිදී අපි සතියකට රුපියල් ලක්ෂයක තියාගයක් අපි ලබා දෙනවා එහි දිනුම් ඇදීමකින්. ඒ වගේම අලුත්ම වැඩසටහන තමයි අපි තියෙන්නේ BOC remittance වාසි පිට වාසි තෑගි තරඟ. ඒකෙදී අපි අරමුණු කරලා තියෙන්නේ වෙස්ටර්න් යුනියන් සහ මනිග්‍රෑම් කියන ක්‍රම තුලින් ලංකා බැංකුවට ප්‍රේෂණය වන ගනුදෙනුකරුවන් ජයග්‍රාහකයින් බවට පත් කරන්න. ඒ වගේම අපි මේ විදේශ ප්‍රේෂණ ලබා ගැනීම සඳහා අපි අපගේ නියෝජිතයින් අපි රටවල් කීපයකම ස්ථානගත කරලා තියෙනවා. ඒ වගේ ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තියෙනවා විදේශ අන්තිජ ගොඩනැගිලි. හොඳයි. මාධව දිසානායක මහත්මයා අපිට මේ පැහැදිලි කරගනිමු. දැන් මේ ලංකා බැංකුව විසින් මේ වසරේදී අලුතෙන් අපනයන ඒකකයක් පිහිටෙව්වා එක්ස්පෝර්ට් සර්කල් යන නමින්. ඒ නිසා විශේෂයෙන්ම දේශීය ආර්ථිකය සවිමත් කරන්නට මේ අපනයනකරුවන් සහ ව්‍යවසායකයන් නගා සිටවන්නට මේ එක්ස්පෝර්ට් සර්කල් කියන මේ අපනයන ඒකකයෙන් මොන වගේ වරප්‍රසාද ලැබෙන්නේ, මොන වගේ සේවාවන්ද ලැබෙන්නේ? ආයෂා ඊට ප්‍රථම මම මේ එක්ස්පෝර්ට් සර්කල් කියන අපේ ව්‍යාපාර සංකල්පය ගැන පැහැදිලි කරනවා නම් ඇත්තටම මේ අපනයන කවේ එහෙම නැත්නම් එක්ස්පෝර්ට් සර්කල් කියන ව්‍යාපාර සංකල්පය අපි 82 වෙනි අපගේ සංවත්සරයට සමගාමීම තමයි ප්‍රධාන මහලේ වෙළඳ සේවා අංශයට අනියුක්ත ඒකකයක් ලෙස අපි ස්ථාපනය කරනු ලැබුවේ. ඉතින් ඇත්තටම ඔබ දන්නවා මේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා ආයෂා. පළවෙනි අරමුණ තමයි ඔබ දන්නවා මේ අපනයනකරුවන් සිටිනවා බොහොම අංකුර තත්ත්වයේ කියන්නේ ස්ටාර්ට්අප් තත්ත්වයේ සිටින අපනයනකරුවන් සහ SME සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සිටිනවා. ඉතින් මේ අපනයනකරුවන්ට විශේෂයෙන්ම මහා පරිමාණ අපනයනකරුවන්ට නෙමෙයි මේ කුඩා පරිමාණ අපනයනකරුවන්ට ලංකා බැංකුව විදිහට ජාතිය මහා පහන් ටැඹ ශක්තිමත්ම රාජ්‍ය බැංකුව විදිහට අපිට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ අපනයනකරුවන්ම දිරිමත් කරලා ඔවුන්ට අපනයන ලොව දොරටු විවෘත කරන්න. ඉතින් එය තමයි අපේ ප්‍රධානම අරමුණ වුණේ මේ එක්ස්පෝර්ට් සර්කල් කියන ව්‍යාපාරයකගේ පටන් ගන්නට. දෙවන අරමුණ තමයි අපේ මේ රුවන්පත්‍රන මහත්මයා කිව්වා වගේ අද ආර්ථිකය රටේ ආර්ථිකය මේ විදේශ විනිමය අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. ඔබ දන්නවා අද සිටින මහා පරිමාණ අපනයනකරුවන් මේ ලංකා බැංකුවෙන් තමයි බොහෝ වේලාවට තමන්ගේ ව්‍යාපාර ජීවිතය පටන් ගත්තේ. ඉතින් අපිට ඒ තියෙන යුතුයකම හා වගකීම තමයි තවත් කොටසක් මේ අපනයන ලොවට විවෘත කරන්න. ඉතින් එයත් අපි ජාතික ආර්ථිකයට අපනයනය මගින් විදේශ විනිමය අද්දවා ගැනීමට කරන උපක්‍රමයක් විදිහට තමයි මේ එක්ස්පෝර්ට් සර්කල් කියන ව්‍යාපාරයකක අපි පටන් ගත්තේ. ඉතින් එතනදී ඔබ ඇහුව ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම් මෙහි ඇත්තටම මේ ව්‍යාපාර ඒකකයේ තුල අපගේ සේවාවන් රාශියක් තියෙනවා. මේ පුංචි අපනයනකරුවන්ට මේ ව්‍යාපාර ඒකකයේ තොරතුරු කවුළුවක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වන තොරතුරු, මූල්‍ය උපදෙස්, මූල්‍ය නොවන උපදෙස්, ඒ සියලු දේම එක වහලක් යටතේ ලබා ගැනීමට අවශ්‍ය අවකාශය ලැබෙනවා. ඇත්තෙන්ම මේ ඒකකයේ අපේ වෙනමම සහකාර මහා කළමනාකාරීවරයෙක් රොෂෙල් ප්‍රනාන්දු මහත්මිය යටතේ ක්‍රියාත්මක වෙනවා. එය තවත් අපේ පාලනය වෙනවා. ඒ අධීක්ෂණය කරනු ලබනවා අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාරතුමන් WNP සුරවිමල මහතා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් අපි යොදාගෙන තියෙනවා. මේ සර්කල් එක එහෙම නැත්නම් මේ එක්ස්පෝර්ට් සර්කල් එක යටතේ අපි විශාල පහසුකම් ප්‍රමාණයක් මේ කුඩා අපනයනකරුවන්ට ලබා දෙනවා. ප්‍රථම පහසුකම තමයි තොරතුරු සැපීම. ඒ වගේම තමයි ඔබ දන්නවා අපනයන ක්ෂේත්‍රයට පිවිසෙන මේ කුඩා අපනයනකරුවන්ට තියෙනවා තොරතුරු ලබා ගැතිය හැකි සහ සම්බන්ධී කරගන්න යුතු ආයතන රාශියක්. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චේම්බර් ඔෆ් කොමර්ස් වෙන්න පුළුවන්. නෙඩා වැනි ආයතන, සෙඩ් වැනි ආයතන. මේ ආයතන සමග මේ අපනයනකරුවන්ව සම්බන්ධීකරණය කිරීමක්. ඒ කියන්නේ බැංකුව අපනයනකරු සහ ඒ ආයතන අතර සම්බන්ධීකරණය ඇති කර ගන්නට මෙහින් පාසුකම් සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි ඇත්තටම අපි පූර්ව නැව්ගත කිරීමේ පහසුකම්, පශ්චාත් නැව්ගත කිරීමේ පහසුකම්, අපි කියනවා ප්‍රී ෂිප්මන්ට් ෆැසිලිටීස්, පෝස්ට් ෂිප්මන්ට් ෆැසිලිටීස් කියලා මේ පහසුකම් ඉතාමත් ආකර්ශනීය පොලියක් යටතේ, ආකර්ශනීය විනිමය අනුපාතය යටතේ අඩු සුරැකුම් මත මේ කුඩා අපනයනකරුවන්ට ලබා දීමටත්
මේ පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි ආයෂා. දැන් කුඩා අපනයන කරුවෙක් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසෙද්දී ප්‍රධාන වශයෙන්ම අපට ගැටලුවක් තියෙනවා මේ ගැනුම්කරුවන් සොයාගන්න. ඉතින් බැංකුවක් විදිහට අපි ඒ කර්තව්‍යත් ඒ ගනුදෙනුකරුවන්ට අපි ලබලා දෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට අපනයන ඒකකයේ මේ එක්ස්පෝර්ට් සර්කල් එකකට සම්බන්ධ වෙන්නට ඕන නම් අපේ ප්‍රධාන මහලේ තියෙන ඒ අපනයන ඒකකයටම පිවිසෙන්නට ඕනේ නැහැ. අපේ 640කට අධික ශාඛාවන් සංඛ්‍යාවකට ගිහිල්ලා අපිට පුළුවන් නම් එක්ස්පෝර්ට් සර්කල් එකට සම්බන්ධ වෙන්නට කැමතියි කියලා කිව්වොත් ඒ ඉන්න අපේ කණ්ඩායම යහුසුලුව ඒ තියෙන සම්බන්ධීකරණය ඇති කරලා දෙනවා. ඉතින් අපේ ප්‍රධාන අරමුණ තමයි මේ පුංචි අපනයනකරුවන්ට රාජ්‍ය බැංකුවක් විදිහට අපගේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ඒ වගේම ආයතනික සමාජ වගකීමක් තියෙනවා අපිට ඉෂ්ට කරන්නට. ඉතින් ඒ සඳහාම අපගේ විශේෂිත වූ වැඩපිළිවෙලක් තමයි මේ අපනයන ඒකකයේ අපනයන කවුළුව එක්ස්පෝර්ට් සර්කල් එක. ඉතින් මම රට පුරා විහිදී සිටින ව්‍යවසායකයන්ට අපනයනය පෙරදර කරගත් ව්‍යවසායකයන්ගේ ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා ලංකා බැංකුවේ මේ එක්ස්පෝර්ට් සර්කල් එක හරහා ඔබගේ අපනයන ලොව ජය ගන්නා සිහිනයට සම්බන්ධ වෙන්නට කියලා. හොඳයි. රංජිත් මහත්මයා දැන් අපි කතා බහ කරා විදේශ ශ්‍රී ලාංකික විගණනික ප්‍රජාවට මොන වගේ ප්‍රතිලාභයන්ද බැංකුව විසින් අත්පත් කරලා දෙන්නේ කියලා. මම කැමතියි ඒ සමගම ඒ සමගාමීව අහන්න දැන් මේ විදේශ ප්‍රේෂණ සඳහා සුකෝප්පගේ මෝටර් රථයක් ප්‍රදානය කරනු ලැබුවා කියලා අපි දන්නවා. දැන් මේකේ ඊළඟ අධ්‍යයන කොයි වගේ වෙයිද කියලා අපි කතා බහ කරමු. ඔව් පසුගියදා අපිට පුළුවන්කම ලැබුණා අපේ BOC පිට රටතෑගි තරංගයේ අවසාන මහා තරංගය පැවැත්වුණා. ඒදී අපිට පුළුවන් වුණා පළවෙනි ජයග්‍රහණයේ විදිහට Toyota Vigo වර්ගයේ වටිනා මෝටර රථයක් ලබා දෙන්න. මැදිරිගිරි ප්‍රදේශයේ ජයග්‍රාහිකාවක් තමයි බිහි වුණේ. ඒ වගේම අපි රුපියල් 50,000 තෑගි 50ක් අපි ලබා දුන්නා. මේ තරඟය ඇත්තටම අදිර දෙකකින් ක්‍රියාත්මක වුණා. පළාත් මට්ටමින් ක්‍රියාත්මක වුණා. ඒ වගේම අවසාන මහා තරඟයේදී අපි මෝටර රථයක් ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා මේ තරඟය 2022 වර්ෂයේදීත් නැවත ඊට ආකර්ෂණීය තියාග රාශියක් සමගින් සංවිධානය කරලා අලුත් අත්දැකීමක් අපේ ප්‍රේෂණ ලාභීන්ට ලබා දෙන්න. හොඳයි. අපි කතා බහ කරමු මාධව මහත්මයා. දැන් මේ මූල්‍ය මේ ශක්්‍යතාවය පිළිබඳව මේ බැංකුව තුළ විශේෂයෙන්ම දෙවයිනේ මූල්‍ය ආයතනයක් විසින් හිමි කරගත් ශක්තිමත්ම ශේෂපත්‍රය හිමි කර ගන්නට ලංකා බැංකුව සමත් වෙලා සිටිනවා. ඒ පිළිබඳව මම හිතන්නේ නිහතමානී ආඩම්බරයක් ඇති ඔබතුමාට. ඇත්තම ආයෂා ඔබේ ප්‍රශ්නය මට ඉදිරිපත් කරද්දිත් නිහතමානී ආඩම්බරයක් අපි සියලු දෙනාටම තියෙනවා. ඇත්තම ලංකා බැංකුව අපි හැමදෙනාම දන්නවා අද ලංකාවේ තියෙන ශක්තිමත්ම මූල්‍ය ආයතනයක් වෙලා අවසానයි. ඉතින් එහි ගෞරවය සහ ඒ ආඩම්බරය අපි ගනුදෙනුකරුවන් වන අපගේ ගනුදෙනු ආදරණීය ගනුදෙනුකරුවන්ටත් අපසමටත් තියෙනවා. ඉතින් ඔබට මතක ඇති 2012 වර්ෂයේදී තමයි අපි ලංකා බැංකුවේ වත්කම් ප්‍රමාණය 1 ට්‍රිලියනයක් දක්වා වර්ධනය කරගන්නේ. ඇත්තෙන්ම ලංකා බැංකුව තමයි මේ මූල්‍ය ප්‍රකාශනවලට මේ මූල්‍ය විස්තරවලට ට්‍රිලියනය කියන භාවිතාව මුලින්ම ගෙනාවේ. ඉතින් එතනින් නොනැවති ලංකා බැංකුව අඛණ්ඩව සහ ඉතාමත් මට සිලුටු විදිහට මේ අපේ වත්කම් ප්‍රමාණය වැඩි දියුණු කරගෙන තියෙනවා. ඔබ දන්නවා ඇති අද මේ වන විට ලංකා බැංකුව ට්‍රිලියන 3.5ක වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ශක්තිමත්ම මූල්‍ය ආයතනය රාජ්‍ය බැංකුව වෙලා හමාරයි. ඉතින් ඇත්තටම ගිය වසරට සාපේක්ෂව 20ක විතර වර්ධනයක් අපි ලබාගෙන තියෙනවා වත්කම් වලින්. ඉතින් ඔබට එයින් පැහැදිලි වෙනවා ට්‍රිලියන 3.5ක වත්කමක් හිමි ආයතනයක තියෙන ඒ මූල්‍ය හැකියාව සහ ශක්්‍යතාවය. ඉතින් ඒ විතරක් නෙවෙයි ආයෂා. දැන් අපි ගත්තොත් අපේ තියෙන තැන්පතු ප්‍රමාණය. තැන්පත ප්‍රමාණය අද වන විට ට්‍රිලියන 2.7. ඉතින් මේ ට්‍රිලියන 2.7ක් අපි ගිය වර්ෂයට සාපේක්ෂව ගත්තොත් ආයෂා 14ක විතර වර්ධනයක් අපි ලබාගෙන තියෙනවා. වෙළඳපොළ කොටස විදිහට ගත්තොත් ඒක 120කට අධික ප්‍රමාණයක්. ඉතින් වත්කම් ප්‍රමාණයත් ඒ වගේම තැන්පතු ප්‍රමාණයත් ගත්තොත් ආයෂා මේ දෙකම වැඩිම වෙළඳපොළ කොටසක් හිමි කරගන්නේ ලංකා බැංකුව. ඒ විතරක් නෙමෙයි. ඔබ ඉතින් මේ තැන්පතු ප්‍රමාණය ගැන කතා කරනවා නම් ඒකින් ඔබට පැහැදිලි වෙනවා කොතරම් ගනුදෙනුකරුවක් බැංකුව කෙරෙහි විශ්වාසය තබලා බැංකුව වටා එක් රොක් වෙලා තියෙනවද කියන කාරණේ. අපේ දල ණය සහ අත්තිකාරම් ප්‍රමාණය ගැන කතා කරනවා නම් එයත් අද වන විට ට්‍රිලියන 2.5. ඉතින් ගිය වසරට සාපේක්ෂව 23ක වර්ධනයක් අපි හිමි කරගෙන තියෙනවා. ඉතින් වෙළඳපොළ කොටස විදියට ගත්තොත් එයත් බැංකුවක් විදියට ඇති
ඉහළම වෙළඳ පොළ කොටස හිමිවන්නේ ලංකා බැංකුවට. ඉතින් මේන් අපිට පැහැදිලි කාරණයක් තමයි කොතරම් දුරට ලංකා බැංකුව ආර්ථිකයේ ජීවනාලිය ලංවන්නට ඒ අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දීලා තියෙනවද කියලා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට ව්‍යාපාරික ප්‍රජාවගේ ජීවිත තත්ත්වය නංවන්නට කොතරම් ණය ප්‍රමාණයක් දීලා තියෙනවද කියන කාරණයක් එයින් පැහැදිලි වෙනවා. ඉතින් මේ ත්‍රිත්වයෙන්ම ගත්තොත් ඔබට යම්කිසි අවබෝධයක් දැන් ඇති වෙන්නට ඇති ලංකා බැංකුව අද තියෙන තත්ත්වය සහ කොතරම් මූල්‍ය ශක්තියකින් හෙබි ආයතනයක්ද කියන කාර්යය. මේ කොටස්කරුවන් වශයෙන් හඳුන්වන්නට කැමති අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් සහ අපගේ 8000කට අධික සේවක සංඛ්‍යාව. ඔවුන් තමයි මෙහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ. ඔව් ඒ වගේ මතක් කරන්න ඕනේ මේ පවතින COVID-19 වසංගතය හමුවේත් මේ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යන්නට වෘත්තිකයන්ට ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට අපනයනකරුවන්ට විශේෂ සහන රසක් ලංකා බැංකුව ලබා දීලා තියෙනවා. ඉතින් තවදුරටත් කතා බහ කරන්නට කාලය තිබුණා නම් හොඳයි කියලා හිතනවා. නමුත් අපි ගොඩාක් තොරතුරු පිළිබඳව ප්‍රේක්ෂකින්ව දැනුවත් කළා. ඉතින් ස්තුතිවන්ත වෙනවා ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර ආයතනික සම්බන්ධතා මාධව දේශනායක මැතිතුමන්ට වගේම ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර ජාත්‍යන්තර රංජිත් රුවන් පත්‍රණ මැතිතුමන්ට යලි දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් දෙදෙනාටම සමු දෙන්නේ ආයිබෝන් කියලා. ආයිබෝන්. කෙටි විරාමයක් ඔතේ ඔමේ නැහැ බලාපොරොත්තු වෙන්නේ. විරාමයෙන් අනතුරු තවත් බොහෝ දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න එකතු වෙලා ඉන්න කියලා මේ ආදරයෙන් ආරාධනය ස්වර්ණවාහිනිය සමගින්. ආයුබෝවන් ශ්‍රී ලංකා